Grade 7, Unit 3, Textbook, page 31. I'll repeat. Grade 7, Unit 3, Textbook, page 31. Flying, පියෑඹීම, පියාසර කිරීම. Flying, පියාඹීම, පියාසර කිරීම. It's a poem. අපි දැන් පැහැදිලි කරගන්න යන්නේ poem කවියක්. දරුවෝ poem එකක් ගැන කතා කරනකොට poem එකක මේ poem එකක් කවියක් ලියන පුද්ගලයාට කියන්නේ poet කියලා. P-O-E-T poet. කවියා. ඒ වගේම කවියා විසින් ලියනු ලබන කවිය poem. එතකොට මේ කවිය ලියන්නේ කාන්තාවක් නම් අපි සිංහලෙන් කියනවා කිවිඳිය කියලා, ඉංග්‍රීසි වලින් කියන්නේ poetess. poem කවිය ලියන කෙනා poet, කවියා පිරිමි කෙනෙක්. කවිය ලියන්න ගැහැණු කෙනෙක් නම් කාන්තාවක් නම් poetess කිවිඳිය. poem කවිය, poet කවියා, poetess කිවිඳිය. poem කවිය, poet කවියා, poetess කිවිඳිය. Right, let's start. The topic of our lesson is flying. අපේ පාඩමේ මාතෘකාව flying, පියාසර කිරීම. This poem has been written. මේ කවිය ලියලා තියෙන්නේ by a poet. කවියෙකු විසින්. His name is J.M. Wedstrop. J.M. Wedstrop කියන කවිය තමයි, poet තමයි මේක ලියලා තියෙන්නේ. අපි බලමු කොටසින් කොටස මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. එතකොට flying පියාසර කිරීම ඔයාලට පේනවා මේ කවියක දිගට පේලි ටික ලියාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මෙහෙම තියෙනකොට කවි තේරුම් ගන්න ගොඩක් අමාරුයි. poem එකක් කවියක් තේරුම් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි 2 lines each. පේලි දෙකෙන් දෙකට පැහැදිලි කර ගැනීම. කවියක් තේරුම් ගන්න තියෙන පහසුම ක්‍රමය තමයි අපි පේලි දෙකෙන් දෙකට කියවලා තේරුම් ගන්න උත්සාහ කරනවා. අපි බලමු. J.M. Wedstrop කියන poet කවියා මෙන්න මෙහෙම අපිට කියනවා. I saw the moon one windy night. I saw the moon one windy night. I saw the moon කියන්නේ මම දැක්ක හඳ කවදද? One windy night. එක්තරා සුළං සහිත රැයක. මේ වචන ටිකත් අපි ওই ගමන්ම ඉගෙන ගමු. Rainy කියන්නේ වැසි සහිත. Windy කියන්නේ සුළං සහිත. Rainy කියන්නේ වැසි සහිත. Windy කියන්නේ සුළං සහිත. Cloudy කියලා කිව්වොත් වලාකුළු සහිත. ඒ වගේම sunny කියලා කිව්වොත් හොඳට අවුව පායලා තියෙන පැහැබර හොඳට අවුව සහිත දිනයක් නම් sunny day. Rainy වැසි සහිත, rainy day වැසි සහිත දිනය. Windy සුළං සහිත, windy day සුළං සහිත දිනය. Cloudy වලාකුළු සහිත, cloudy day එකක් කියන්නේ වලාකුළු සහිත දිනය. sunny කියන්නේ පැහැබර කියන එක. හොඳට අවුව පායලා තියෙනවා. ඔය ක්‍රිකට් මැච් එකක් එහෙම ගහන්න නම් sunny day එකක් වෙන්න ඕන. හොඳට පැහැබර දිනයක් වෙන්න ඕන. අවුව සහිත දවසක් sunny day. එතකොට මේ කවියා මෙන්න මෙහෙම කියන්න උත්සාහ කරනවා. I saw the moon one windy night. එක්තරා සුළං සහිත රැයක මම දැක්කා හඳ. I saw the moon one windy night. එක්තරා සුළං සහිත රැයක මම දැක්කා හඳ. Flying so fast, all silvery white. Flying so fast. වේගෙන් පියාසර කරනවා. වේගෙන් ඇදිලා යනවා. Flying so fast. ඉතාම වේගෙන්. So fast කියන්නේ very fast. ඉතාම වේගෙන්. Flying so fast. ඉතාම වේගෙන් ඇදිලා යනවා. All silvery white කියන්නේ silvery white කියන්නේ රිදී පාටට හුරු සුදු පාට. silvery white කියලා කියන්නේ රිදී පාටට හුරු සුදු පාට. එතකොට නැවත කිව්වොත් I saw the moon one windy night. එක්තරා සුළං සහිත රැයකදී මම හඳ දැක්කා.
flying so fast, all silvery white. රිදී පාටට හුරු සුදු පාටෙන් වේගයෙන් පියාසර කරමින් යනවා. Over the sky like a toy balloon loose from its string. Over the sky කියන්නේ අහසට ඉහළින්. Over the sky අහසට ඉහළින් තමයි මේ හඳ ඇදිලා ගියේ. Like ඔතන like කියන්නේ කැමති නෙවෙයි, like කියන්නේ වගේ. Like a toy balloon. හරියට සෙල්ලම් බැලුන් බෝලයක් වගේ තමයි මේ හඳ ඇදිලා ගියේ. Loose ගිලිහිච්ච කැඩුණු from a string කියන්නේ නූල. නූලකින් ගිලිහුණු, නූලකින් කැඩුණු, නූලක් ගැලවිලා ගියපු සෙල්ලම් බැලුම් බෝලයක් අහසේ නිදහසේ පියාසර කරන්න කොහොමද අධික වේගයෙන්? අන්නේ ඒ වගේමයි මේ නූලකින් ගිලිහුණු, නූලකින් ගැඩිලා ගියපු සෙල්ලම් බැලුම් බෝලයක් අහසේ වේගයෙන් පියාසර කරමින් යනවා වගේ මේ රිදී පාට නැත්නම් සුදු පාටට හුරු රිදී පාට මේ හඳ වේගයෙන් අහසේ ඉහළින් ඇදිලා ගියා. I'll repeat මම නැවත කියන්නම්. I saw the moon one windy night. මම දැක්කා එක්තරා සුළං සහිත රැයකදී හඳ flying so fast වේගයෙන් පියාසර කරමින් යනවා all silvery white over the sky. අහසටත් ඉහළින් රිදී පාටට හුරු සුදු පාටින් තමයි මේ හඳ ඇදිලා ගියේ. Like a toy balloon loose from its string. නූලකින් ගිලිහුණු හරියට සෙල්ලම් බැලුම් බෝලයක් වගේ තමයි මේක ඇදිලා ගියේ. A runaway moon. runaway කියන්නේ සාමාන්‍යයෙන් දාවන පතය. runaway කියන්නේ දාවන පතය තනි වචනයක් විදියට ගමු අපි. runaway කියන්නේ සාමාන්‍යයෙන් දාවන පතය. ඔයාලා සමහර කට්ටිය දැකලත් ඇති. සමහර කට්ටිය පින්තූර වලින් හරි රූප වාහිනියෙන් හරි දැකලා ඇති. අර ගුවන් යානයක් එයර්පෝට් එකක ගුවන් යානයක් ගුවන්ගත කරන්න කලින් එයර්පෝට් එකක ගුවන් යානයක් ගුවන්ගත කරන්න කලින් ටික දුරක් ධාවන පතේ ඇදිලා යනවා. එහෙම යන්නේ එකපාරට අර හෙලිකොප්ටරේ වගේ ඉහළට නංවන්න බෑ. ඒරෝප්ලේන් එකක් ගුවන් යානයක් වේගය ලබා ගන්න ස්පීඩ් එක ගන්න ටික දුරක් පොළොව මත ඇදිලා යන්න ඕනේ. ඒකට වෙනම එයර්පෝට් වල හදලා තියෙනවා ධාවන තීරුවක්. ආන්න ඒකට කියන්නේ ධාවන පතය runway කියලා. මේකේ ටික දුරක් විනාඩි 3-4ක් ගිහිල්ලා තමයි මුලින් හැමින් පටන් අරගෙන ඊට පස්සේ අධික වේගයෙන් ගමන් ගිහිල්ලා තමයි ගුවනට උස්සන්නේ. මෙන්න මේ වගේ හිමේට ගිහිල්ලා අන්තිමට වේගෙන් ගිහිල්ලා එකපාරට ඉහළට උසවනවා. ආන්න ඒකට කියන්නේ සාමාන්‍යයෙන් runway කියලා එයර්පෝට් එක තියෙනවා. එතකොට අපි බලමු මෙතන මොකද්ද මේ runway කියන්නේ? runaway moon කියන්නේ තමන්ගේ ධාවන පතේ ඇදලා යන මේ හඳ. ඒ වගේම the frosty stars. frosty කියන්නේ very cold. frosty frosty කියන්නේ very cold. අධික සීතල. stars කියන්නේ තරු. went racing past. පහු කරගෙන ගියා. මේ දැන් ඒ පාර මොකෝ කරන්නේ? හඳ වේගෙන් යනවා. ඊට වඩා වේගෙන් සීතල තරු අධික වේගයෙන් හඳ පහු කරගෙන යනවා. chasing her on. ඒ යන ගමන් හඳ ලුහු බඳිමින් තමයි මේ පහු කරගෙන යන්නේ. chasing කියන්නේ ලුහු බඳිමින්. ever so fast කවදාවත් නැති විදියට තරු සීතල තරු හඳ ලුහු බඳිමින් හඳ පහු කරගෙන යන්න ලොකු උත්සාහයක දරනවා. then everyone said. දැන් මේ අහසේ සිදුවන මේ සිදුවීම කියන්නේ රිදී පාට නැත්නම් රිදී පාටට හුරු සුදු පාට තියෙන මේ හඳ වේගයෙන් ගමන් කරන එක, සීතලතරු හඳ ලුහු බඳිමින් හඳ පහු කරගෙන යන සිදුවීම, මේ සියල්ල පල්ලෙහා ඉඳන් කිහිප දෙනෙක් බලාගෙන ඉන්නවා. මේ කවියත් බලාගෙන ඉන්නවා. අපේ ජේ.එම්. වෙස්ට්‍රොප් කියන මේ පොයට් කවියත් මේ සිදුවීම බලාගෙන ඉන්නවා. එයා අවට ඉන්න තවත් පිරිසක් මේ සිදුවීම මෙහෙම උඩ බලාගෙන ඉන්නවා. එතකොට කවියට ඇහෙනවා then everyone said. මේ සිදුවීම අහසේ මේ මෙසේ සිදුවෙන අතරතුරේදී පහළ මේ සිදුවීම දිහා බලාගෙන ඉන්න අය then everyone said. හැමෝම කිව්වා it's the clouds that fly and the stars and moon stand still in the sky.
හරිම ලස්සනයි. මේ පහළ හිටපු පිරිස කියපු කතාව. මේ අහස සිදුවන සිදුවීම පහළ ඉඳන් කට්ටියක් බලාගෙන ඉන්නවා. ඒ කට්ටිය මෙන්න මෙහෙම කියනවා. It's the clouds that fly. ඔය පියාසර කරන්නේ වලාකුළු මිසක් හඳවත් තරුවත් නෙවෙයි. ඔය ඇදිලා යන්නේ හඳ නෙවෙයි. හඳ ඇවිදින්නේ. ඔය ඇවිදින්නේ ඔය පියාසර කරන්නේ තරු නෙවෙයි. තරු ඇවිදින්නේ. ඔය පියාසර කරන්නේ ඔය වේගෙන් ඇදිලා යන්නේ වලාකුළු. කවුද මේ කියන්නේ පහළ ඉඳන් මේ සිදුවීම බලාගෙන ඉන්න අය? It's the clouds that fly. ඔය පියාසර කරන්නේ ඔය වේගෙන් ඇදලා යන්නේ වලාකුළු. And the stars and moon. තරු සහ හඳ stand still කියන්නේ ඉන්න තැන එහෙම්ම ඉන්නවා. ඉන්න තැන එහෙම්ම ඉන්නවා in the sky. ඔය පියාසර කරනවා වගේ අපිට පේන්නේ ඔය වේගෙන් ගමන් කරනවා වගේ අපිට පේන්නේ හඳවත් තරුවත් නෙවෙයි. එයාලා හිටපු තැන එහෙම්ම ඉන්නවා. ඔය වලාකුළු තමයි වේගෙන් යනවා වගේ අපිට පේන්නේ. එහෙම අවට හිටිය කට්ටිය කියනවා මේ ජේම් වෙස්ට්‍රොප් කියන කවියාගේ අවට හිටපු කට්ටිය පහළ ඉඳන් ඔහම කියනවා. කවියා කියනවා but I don't mind. අනේ මට මොකෝ? මට කමක් නැහැ. but I don't mind. මට මොකෝ? I saw the moon. මම දැක්කේ හඳ sailing away යාත්‍රා කරමින් යනවා වේගෙන් ඇදිලා යනවා like a toy balloon කියන්නේ හරියට සෙල්ලම් බැලුනයක් වගේ. පල්ලෙහා ඉන්න කට්ටිය ඔය ගමන් කරන්නේ හඳවත් තරුවත් නෙවෙයි කියලා කිව්වට මට ගාණක් නැහැ. මම දන්නේ මෙච්චරයි, මට තේරෙන්නේ මෙච්චරයි. මම දැක්කේ හඳ වේගයෙන් ගමන් කරනවා හරියට සෙල්ලම් බැලුම් බෝලයක් වගේ. ෆයිනල් එක්ස්ප්ලනේෂන් අවසන් පැහැදිලි කිරීම. පොඩි කාලේ ඉඳන්ම කවි තේරුම් කරගන්න උත්සාහ කරන්න දරුවෝ මං කිව්වා වගේ පේලි දෙකෙන් දෙකට තමයි ගොඩක්ම ලේසි කවි තේරුම් ගන්න. ඔයාලට O level වලදී ගොඩාක් වෙලාවට O level සහ A level වලදී එක්සෑම් වලට විභාග වලට පොයම් එකක් 90%ක්ම විශ්වාසය තියන්න පුළුවන් විභාගයට එයි කියලා. ඒක නිසා මේක ෆවුන්ඩේෂන් එක අත්‍යවාරම දාගන්න අපි කොහොමද පොයම් එකක් තේරුම් ගන්න කියලා. සමහර ළමයි මෙලෝ දෙයක් කියවන්නේ නැතුව අහපු ප්‍රශ්න වලට ඕනවට එපාවට උත්තර ලියන්න හේතුව ක්‍රමේ දන්නේ නැතිකම. මේ පොඩි කාලේ නම් මේ grade 7 එකේදී කරන මේ කවියක් තෝරන වෙලාවේදී ඔයාලා ඉගෙන ගන්න කොහොමද අපි හරි විදියට කවියක් තේරුම් ගන්න. ඒ ආශ්‍රයෙන් අසාලා අහලා තියෙන ප්‍රශ්න වලට අසායිති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කොහොමද කියලා අපි ඉගෙන ගමු. ෆයිනල් එක්ස්ප්ලනේෂන් අවසන් පැහැදිලි කිරීම. ටෙක්ස්ට්බුක් page 31 ඔයාලගේ පෙළ පොතේ පාසල් පෙළ පොතේ අච්චු පොතේ පිටු අංක 31 activity 8 කියන එක යටතේ තියෙනවා read the poem and answer the questions. කවිය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කවියට නම දීලා තියෙන්නේ ෆ්ලයිං පියාසර කිරීම. මේ කවිය මම මුලින් කිව්වා වගේ ආයෙත් මතක් කරොත් පොයම් එකක් කියන්නේ කවියක්. කවිය ලියන කෙනා පිරිමි නම් එයාට කවියා කියලා අපි කියනවා poet. කවිය ලියන කෙනා ගැහණු කෙනෙක් නම් එයාට කියන්නේ poetess කියලා කිවිඳිය. poet කවියා poetess කිවිඳිය. මේ කවිය ෆ්ලයිං කියලා මාතෘකාව තියෙන මේ කවිය ලියන්නේ ජේ.එම්. වෙස්ට්‍රොප් කියන poet කවියා. අපි බලමු. ෆ්ලයිං පියාසර කිරීම නැත්තම් පියැඹීම. I saw the moon one windy night. එක්තරා සුළං සහිත රැයකදී මම දැක්ක හඳ. I saw the moon one windy night. එක්තරා සුළං සහිත රැයකදී මම දැක්කා හඳ. Flying so fast, all silvery white, over the sky. Flying so fast කියන්නේ very fast. Flying so fast, ඊටාම වේගයෙන් ඇදලා යනවා පියාසර කරනවා. all silvery white කියන්නේ මේ රිදී පාටට හුරු සුදු පාට හැඩයෙන් මම දැක්කා ඒ පැහැයෙන් මම දැක්කා ඉතා වේගයෙන් හඳ ඇදලා යනවා over the sky අහසට ඉහළින්. එක්තරා සුළං සහිත රැයක මම දැක්ක හඳ රිදී පාටට හුරු සුදු පාටෙන් වේගයෙන් ඇදලා යනවා. නිකම්ම වේගෙන් නෙවෙයි so fast ඊටාම වේගයෙන් ඇදලා යනවා. like a toy balloon loose from its string. මේ හඳ කොච්චර වේගයෙන් ඇදලා ගියාද කිව්වොත් කවියට මේක පෙන්නලා තියෙන්නේ හරියට නූලක් කැඩිච්ච නූලකින් ගිලිහුණු සෙල්ලම් බැලුම් බෝලයක් වේගයෙන් ඇදිලා යන්නේ කොහොමද අන්නේ වගේ තමයි මේ කවිය දකින්නේ. හඳ වේගයෙන් ඇදිලා යනවා. like
a toy balloon loose from its string හරියකට නූලකින් ගිලිහුණු සෙල්ලම් බැලුනයක් වේගයෙන් ඇදිලා යනවා වගේ තමයි මට පෙනුනේ හඳ. A runaway moon තමන්ගේ ධාවන පතේ ධාවන තීරුවේ වේගයෙන් ඉස්සරහට ඇදිලා යන හඳ මම දැක්කා. The frosted stars ඒ වගේම මම දැක්කා frosty කියන්නේ very cold ඊටාම සීතල තරු went racing past නිකන් අර රේස් එකක වගේ ධාවන තරඟයක නියලලා ඉන්නවා වගේ තරු දුවනෝ හඳත් එක්ක තරු පාවෙල යනෝ හඳත් එක්ක එකිනෙකා පරයා යන දැඩි උත්සාහයක් දරනවා. The frosted stars කියන්නේ අධික සීතල තරු went racing past chasing her on ever so fast කවදාවත් නැති විදියට හඳ ලුහු බඳිමින් chasing හඳ ලුහු බඳිමින් හඳ පරදවා හඳ පරයා යන්න ලොකු උත්සාහයක දරනවා frosted stars අධික සීතල තරු. Then everyone said මං කලින් කිව්වා වගේ දැන් මේ අහසේ සිදුවන මේ සිදුවීම පහළ ඉන්න පිරිසක් බලාගෙන ඉන්නවා. මේ පිරිස අතරේ මේ කවිය නිර්මාතෘ මේ කවිය හදපු කවිය ලියපු ජේම් වෙස්ට්‍රොප් කියන පුද්ගලයාත් ඉන්නවා. එතකොට මේ පහළ ඉන්න අය කියනවා it's the clouds that fly and the stars and moon stand still in the sky. Stand still කියන්නේ හිටපු තැන හැම ඉන්නවා. ඔය වේගයෙන් ගමන් කරනවා වගේ පේන්නේ හඳවත් තරුවත් නෙවෙයි. ඒවත් තිබුණු තැන හැම තියෙනවා. ඔය වේගෙන් ගමන් කරන්නේ වලාකුළු මිසක් හඳවත් තරුවත් නෙවෙයි. But I don't mind. අනේ ඒගොල්ල මොනවා කිව්වහම මට මොකෝ. මට ඒගොල්ල කියන දේ ගාණක් නැහැ. මට අදාළම නෑ යාලා කියන දේ. But I don't mind. මට ගාණක් නැහැ. I saw the moon sailing away. මම දැක්කේ හඳ විතරයි වේගයෙන් යාත්‍රා කරනවා ඇදිලා යනවා. Like a toy balloon හරියට සෙල්ලම් බැලුම් බෝලයක් වගේ තමයි හඳ ඇදිලා ගියේ. J.M. Westrup, that is the name of the poet. අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රශ්නවලට ප්‍රශ්න මොනවද ඒ ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා. ඔයාලට පළවෙනි ප්‍රශ්න තුනේ නම් දෙකේ නම් තියෙන්නේ උත්තර තුනක් තියෙනවා. හරි උත්තරේ හොයලා ඉරි ගහන්න. අපි බලමු. What is the poem about? What is the poem about කියන්නේ කවිය කුමක් ගැනද? What about කුමක් ගැනද? What is the poem about කවිය කුමක් ගැනද? බලමු ඔයාලට පුළුවන්ද කියලා. The sky අහස ගැන, the moon හඳ ගැන, the toy balloon සෙල්ලම් බැලුම් බෝලයක් ගැන. දැන් ওই දරුවෝ හිතන්නේ මම පාඩම් පැහැදිලි කරා ඔයාලට හිතන විදියට. What is the poem about කවිය කුමක් ගැනද? The sky අහස ගැන, the moon හඳ ගැන, the toy balloon සෙල්ලම් බැලුම් බෝලයක් ගැන. ඔව් උත්තරේ the moon හඳ ගැන. Second one. What did the moon look like? What did the moon look like? හඳ මොන වගේද පෙනුනේ? What did the moon look like? හඳ මොන වගේද? A toy balloon සෙල්ලම් බැලුම් බෝලයක් වගේ. A star තරුවක් වගේ. A string නූලක් වගේ. What did the moon look like? හඳ මොන වගේද පෙනුනේ? A toy balloon සෙල්ලම් බැලුම් බෝලයක් වගේ. A star තරුවක් වගේ. A string නූලක් වගේ. The correct answer is a toy balloon. Third one. Name the objects in the sky given in the poem. Name කියන්නේ නම් කරන්න, objects කියන්නේ වස්තුන්. Objects කියන්නේ වස්තුන්. Objects කියන්නේ වස්තුන්. Name the objects කියන්නේ වස්තුන් නම් කරන්න. Name the objects කියන්නේ වස්තුන් නම් කරන්න. In the sky කියන්නේ අහසේ. Given in the poem. මේ කවියේ දීලා තියෙන විදියට අහසේ තියෙන වස්තුන් නම් කරන්න. Name the objects given in the poem. මේ කවියේ දීලා තියෙන විදියට වස්තුන් නම් කරන්න. එතකොට අහසේ තියෙන වස්තුන්. කවියේ දීලා තියෙන විදියට අහසේ තියෙන වස්තුන් තමයි දරුවෝ. මේකේ ප්‍රධාන මාතෘකාව moon නේ. MOON moon. MOON moon. දෙවැනි එක තමයි අහසේ තියෙන වස්තුන් විදියට මේකේ තියෙන්නේ stars තරු. STARS stars තරු. ඊට පස්සේ අහසේ තියෙන ඊළඟ වස්තුව තමයි clouds වලාකුළු.
CLOUDS. CLOUDS. I'll repeat man නැවත කියන්නම්. Name the objects in the sky given in the moon. අහසේ තියෙන වස්තුන් නම් කරන්න. moon හඳ MOON moon හඳ. stars තරු STARS stars තරු. clouds 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 වලාකුළු. ඔය දේවල් තමයි දැන් ඔයාලට හිතේ ප්‍රශ්නයක් නැද්ද? ස්ට්‍රිං නූල ගැන කියන්න බැරිද? එතකොට ටොයි බැලූන් සෙල්ලම් බැලුනය ගැන කියන්න බැරිද? නෑ දරුවෝ. ඒ කවිය උපමා කරනවා ආදේශ කරන ඒවා. ඒව දාන්න බෑ. අහසේ තියෙන වස්තුන් තුන තමයි moon හඳ, ඕනනම් the moon, ඊළඟට stars තරු, ඊට පස්සේ clouds වලාකුළු. Find rhyming words. Rhyming words කියන අපි ඉගෙනගෙන තියෙනවා. කවියක බොහෝ විට පේලියක අග තියෙන. කවියක බොහෝ විට පේලිය අග තියෙන එක විදියට ශබ්ද වෙන එක විදියට ඇදෙන පදවලට කියන්නේ rhyming words කියලා. කවියක පේලියක අග තියෙන ලයින් එකක කෙළවරේ තියෙන එක විදියට ඇදෙන පද එක විදියට ශබ්ද වෙන පදවලට කියන්නේ rhyming words කියලා. Find rhyming words එක විදියට ඇදෙන පද හොයන්න. moon වලට ඇදෙන පදයක් එක හා සමාන පදයක් තුනේ balloon. moon balloon. BALLOON. BALLOON balloon. moon balloon. night වලට අපිට ගන්න පුළුවන් එක හා සමාන ඇදෙන පදේ white. WHITE. night white. WHITE. night white. WHITE. ඊට පස්සේ දරුවා fly 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 වලට අපිට දෙන්න පුළුවන් rhyming word sky. SKY fly sky. SKY. past 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 වලට rhyming word එක fast. FAST fast. I කියන්නම් moon balloon night white fly sky past. FAST fast. PAST fast වලට rhyming word එක FAST fast. What is the name of the poet? Very easy. What is the name of the poet? කවියාගේ නම කුමක්ද? What is the name of the poet? J.M. Westrop. Last one. Find the suitable word to describe the following. පහත් වචන විස්තර කරන්න සුදුසු වචන සොයන්න. වචන ටික වරහන් ඇතුලේ තියෙනවා. හරි ලේසි. හරි තැන්න හරි වචන දාන්න තියෙන්නේ. bold letters කළු අකුරෙන් දීලා තියෙන උත්තර ටික. runaway කියන්නේ මම ඔයාලට කිව්වා වගේ අර ධාවන පතය. runaway ධාවන පතය. ඊට පස්සේ windy සුළං සහිත frosty අධික සීතල silvery රිදී පාට I කිව්වොත් runaway ධාවන පත නැත්නම් ධාවන පතය windy සුළං සහිත frosty very cold අධික සීතල silvery රිදී පාට. night 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 කියන වචනෙට ගැලපෙන්නේ windy night. පටන් ගත්ත තැනම තියෙනවනේ දරුවෝ කවියේ. windy night සුළං සහිත රාත්‍රිය. windy night. ඊට පස්සේ white silvery white රිදී පාටට හුරු සුදු පාට. 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 ඊළඟ moon හරි ලේසි. runaway moon. stars frosty stars frosty frosty stars කියන්නේ අධික සීතල තරු. I'll repeat. windy night සුළං සහිත රැය.
සිල්වරි වයිට් රිදී පාට රුහුළු සුදු පාට සිල්වරි වයිට් රිදී පාට රුහුළු සුදු පාට රන්නවේ මූන් මං කිව්ව අර දාවන පතේ යෙදෙන සඳ හඳ ෆ්‍රොස්ට් ස්ටාර්ස් අධික සීතල තරු ෆ්‍රොස්ට් ස්ටාර්ස් අධික සීතල තරු grade 7 textbook page 32 grade 7 textbook page 32 හත ශ්‍රේණිය පෙළපොතේ පිටු අංක 32 හත ශ්‍රේණිය පෙළපොතේ පිටු අංක 32 තියෙන flying kites කියන්නේ සරුංගල් යැවීම කියන මාතෘකාව සම්බන්ධයෙන් තමයි මම දැන් පාඩම තෝරන්න යන්නේ flying kites සරුංගල් යැවීම කියන මාතෘකාව යටතේ පාඩම තෝරන්න යන්නේ හොඳට අහන් ඉන්න මේ දවස්වල ඔයාලා එළියට බැස්සොත් ගොඩක් වෙලාවට පාරටම යන්න ඕනේ තමන්ගේ ගෙදරින් එළියට බැස්සත් මිදුලට ගියාමත් උඩ බැලුවාම নানা ආකාරයේ සරුංගල් එක එක ජාතිය සරුංගල් එක එක හැඩතලවල සරුංගල් එක එක ප්‍රමාණයන්ගේ සරුංගල් සෑහෙන්න තියෙනවා. ඉතින් අපි බලමු සමහරු තමන්ගේ පාසලේ වර්ණ දජයට අදාළ වර්ණවල ඒ පාට සහිත සරුංගලේ උඩ යවනවා. ඊට පස්සේ සමහරු එක එක ওই නයා හැඩේ ඊට පස්සේ විවිධාකාර හැඩතලවලින් යුත් සරුංගල් යවනවා. අපි බලමු මේ පාඩම ගැන මොනවද තියෙන්නේ කියලා. අමතක කරන්න එපා මේ පාඩමෙන් තමයි ගිය අවුරුද්දේ grade 7 වලට එක මාතෘකාවක් ආවේ. හරියටම මේ මාතෘකාව තමයි ආවේ රචනාවට 2019 නොවැම්බර් මාස විභාගයට flying kites. ඒක නිසා හොඳට අහන් ඉන්න. flying kites සරුංගල් යැවීම. Flying kites is a popular pastime in our country. සරුංගල් යැවීම අපේ රටේ ජනප්‍රිය pastime කියන්නේ හොබි විනෝදාංශයක්. Flying kites is a popular pastime in our country. සරුංගල් යැවීම කියන්නේ අපේ රටේ ජනප්‍රිය විනෝදාංශයක්. Flying kites is a popular pastime in our country. සරුංගල් ඇරීම සරුංගල් යැවීම කියන්නේ අපේ රටේ popular කියන්නේ ජනප්‍රිය pastime කියන්නේ හොබි විනෝදාංශයක්. There are kites of different shapes. මම පාඩම පටන් ගන්න කලින් කිව්වා වගේ විවිධ හැඩතලවල වල සරුංගල් තියෙනවා. There are kites of different shapes. විවිධ හැඩතලවල සරුංගල් තියෙනවා. colors විවිධ පාටවල සරුංගල් තියෙනවා. sizes විවිධ ප්‍රමාණයන්ගේ සරුංගල් තියෙනවා. There are kites of different shapes. විවිධ හැඩතලවල සරුංගල් තියෙනවා. colors විවිධ පැහැයන්ගෙන් යුත් සරුංගල් තියෙනවා. sizes විවිධ ප්‍රමාණවල සරුංගල් තියෙනවා. cobra and peacock shaped kites. cobra නයා peacock මොනරා shaped හැඩති kite සරුංගල්. cobra and peacock shaped kites නයා සහ මොනරා හැඩති සරුංගල් are most popular among children. නයා සහ මොනරා හැඩති සරුංගල් තමයි ළමයි අතර ගොඩාක්ම ජනප්‍රිය සරුංගල් වර්ගය. August is the best season for flying kites in Sri Lanka. August is the best season. අගෝස්තු තමයි හොඳම කාලය for flying kites සරුංගල් ඇරීමට in Sri Lanka ශ්‍රී ලංකාවේ. දැන් ওই දරුවන්ට ලොකු ප්‍රශ්නයක් ඇති. තාම අගෝස්තු නෙවෙයිනේ. මේ ජූලිනේ. අනේ පුතේ ජූලි විතරක් නෙමෙයි මේ ගිය මාසේ ජුනි මාසෙත් මම දැක්ක අනන්ත අප්‍රමාණ සරුංගල්. ඔය මැයි, ජුනි, ජූලි, අගෝස්තු කියන මාස හතරෙම හුලං ටිකක් වැඩි. වැස්සත් එක්ක සුළඟ පොඩ්ඩක් වැඩි නිසා අන්න සරුංගල් අරින්න හොඳ මාස විදියට නම් කරනවා. පොතේ හැටියට නම් හොඳම මාසය. හොඳ මාසය නෙමෙයි හොඳම මාසය. වැඩිපුරම හොඳන් තියෙන ඒ වගේම අවුව තියෙන වැස්ස නැති අවුව තියෙන පැහැබර කාලගුණයක් තියෙන ඒ වගේම හුළඟ වැඩි මාසයක් විදියට තමයි අගෝස්තු මාසය සලකන්නේ. එතකොට කියනවා මෙහෙම August is the best season. අගෝස්තු තමයි හොඳම කාලය for flying kites කියන්නේ සරුංගල් ඇරීමට in Sri Lanka ශ්‍රී ලංකාවේ because it is dry and windy. අන්න අගෝස්තු මාසය හොඳම මාසෙ වෙන්නේ ඇයි? මේ මාසවල විටින් විට වැස්සත් ඇදහැරෙනවා. මේ ජූලි මාසේ, ජුනි මාසේ, ඒ වගේම මැයි මාසේ වැස්සත් එක්ක හුළඟ. නමුත් අගෝස්තු මාසේ වැස්ස ගොඩාක්ම අඩුයි. හැබැයි හුළඟ වැඩි. අන්න එහෙනම් අගෝස්තු මාසේ සරුංගල් අරින්න හොඳ වෙන්නේ ඇයි? August is the best season for flying kites. අගෝස්තු තමයි සරුංගල් යවන්න හොඳම මාසේ in ශ්‍රී ලංකාවේ because it is dry. ඒ මාසේ වියලි වැස්සක් නැහැ and windy හැබැයි සුළං සහිතයි.
furthermore තවදුරටත් එහෙම නැත්නම් ඊට අමතරව furthermore තවදුරටත් ඊට අමතරව most children have their school holidays බොහෝ ළමයින්ට තියෙනවා තමන්ගේ පාසල් නිවාඩුව in August අගෝස්තු මාසයේ. This gives them මේකෙන් ඔවුන්ට දෙනවා much time බොහෝ වේලාවක් to fly kites සරුංගල් අරින්න and have fun විනෝද වෙන්න. හැබැයි පුතේ මේ පාර ඒ අවස්ථාව යාලට ලැබෙන්නේ මේ COVID-19 ප්‍රශ්නයත් එක්ක මාර්තු මාස 12 වෙනිදා ඉඳන් මේ අද දක්වා ආදේ කිව්වට හැම දරුවෙකුටම අද මේ අවස්ථාව ලැබෙන්නේ නැහනේ. ජූලි මාසේ 6 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නේ 5 ශිෂ්‍යත්වය කරන දරුවන්ටත් 11 ශ්‍රේණිය සාමාන්‍ය පෙළ විභාගයට යන දරුවන්ටත් ඊට අමතරව 13 ශ්‍රේණිය මේ අවුරුද්දේ උසස් පෙළ කරන දරුවන්ටත් විතරයි. ඒක නිසා හැමෝන්ටම කියන්න බෑ. බොහෝ දරුවන්ට කියන්නේ සියලුම පාසල් අවසාන වශයෙන් ආරම්භ කරලා අවසාන වෙන්නේ අගෝස්තු 10 1 2 ශ්‍රේණිද ඇතුළුව. ඒක නිසා අගෝස්තු 10 තමයි නිත්‍ය වශයෙන් සියලුම පාසල් හරිම විදියට ආරම්භ කරා කියලා වෙන්නේ. දැන් එතකොට වෙනදා අගෝස්තු කියන්නේ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන මාසෙ. උසස් පෙළ විභාගයේ මාසයක් පුරා පැවැත්වෙන නිසා ඒ මුළු මාසෙම නිවාඩුයි. ඒකට ළමයින්ට විනෝදයේ තියෙනවා සරුංගල් අරින්න කාලේ තියෙනවා අගෝස්තු මාසේ. හැබැයි මේ පාර කනගාටුදායකයි. නමුත් ඕගොල්ලෝ එක මාසයකට වඩා මාස 4ක්ම දැන් නිවාඩුව අරන් ඉන්න නිසා ගැටලුවක් නැහැ. අගෝස්තු මාසේ පාසල් පැවැත්වෙන මාසයක් විදිහට නම් කරලා තියෙනවා. ඊට පස්සේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වල නැවත උසස් පෙළ විභාගයේ තියෙනකොට පාසල් වල නිවාඩු කාලය ලබා දේවි. එතකොට හැබැයි සරුංගල් අරින්න කාලයක් වෙන එකක් නැහැ. මොකද හුලං නැහැ කාලෙට සරුංගල් බිම තමයි යවන්නේ. Furthermore ඊට අමතරව තවදුරටත් most children in Sri Lanka furthermore ඊට අමතරව most children have their school holidays in August බොහෝ ළමයින්ට අගෝස්තු මාසේ තමයි තමන්ට පාසල් නිවාඩුව ලැබෙන්නේ. This gives them මේකෙන් ඔවුන්ට දෙනවා much time බොහෝ වේලාවක් to fly kites and have fun සරුංගල් යවලා විනෝදාස්වාදය ජොලියක් ආතල් එකක් ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් ගන්න. Final explanation අවසන් පැහැදිලි කිරීම. Flying kites සරුංගල් ඇරීම. Flying kites is a popular pastime in our country. Pastime කියන්නේ පුතේ hobby විනෝදාංශය. Flying kites is a popular pastime in our country. සරුංගල් යැවීම කියන්නේ සරුංගල් ඇරීම කියන්නේ අපේ රටේ ජනප්‍රිය විනෝදාංශයක්. There are kites of different shapes, colors and sizes. සරුංගල් තියෙනවා විවිධ හැඩතල වල සරුංගල් තියෙනවා විවිධ පාට සරුංගල් තියෙනවා විවිධ ප්‍රමාණයේ සරුංගල් තියෙනවා. Cobra and peacock shaped kites are most popular among children. එතකොට ළමයි අතර ජනප්‍රියම සරුංගල් හැඩතල දෙක තමයි මේ නයාගේ හැඩති සරුංගල් සහ මොනරගේ හැඩති සරුංගල්. August is the best season for flying kites in Sri Lanka because it is dry and windy. ලංකාවේ ළමයින්ට නම් සරුංගල් අරින්න හොඳම මාස විදියට සලකන්නේ අගෝස්තු මාස හේතුව අගෝස්තු මාසේ හරිම වියලි ඒ වගේම සුළං තියෙන මාසයක්. Furthermore ඊට අමතරව most children have their school holidays in August. බොහෝ ළමයින්ට තමන්ගේ පාසල් නිවාඩුව ලැබෙන අගෝස්තු මාසේ. ඒක නිසා ඒ සඳහා සරුංගල් අරින්න වැඩි වේලාවක් ගත කරන්න පුළුවන්. This gives them much time to fly kites and have fun. ඒක නිසා ළමයින්ට අගෝස්තු මාස නිවාඩු නිසා එයාලට ලොකු විනෝදාස්වාදයක් ලබන්න දැඩි වෙනසක් කරන්න වේලාව තියෙනවා. Second paragraph දෙවනි ඡේදයේ making a kite is easy and inexpensive. and සමහර දරුවෝ හිතනවා සමහර කට්ටිය ගෙවල් වලම තමන්ගේම මහන්සියෙන් ලේසි ක්‍රමයක් නිසා මිල අධික නැහැ ලාභ ක්‍රමයක් නිසා ලේසි ක්‍රමයක් නිසා සරුංගලය මහන්සියෙන් තමන්ම හදා ගන්නවා. සමහර ළමයි ඉන්නවා අතරමඟ දැන් මේ පහුගිය දවස්වල මම දන්නේ මගේ හැටියට නම් මගේ ඉතිහාසය අනුව මම වැඩිම විදියටම අතරමඟ සරුංගල් විකිණීම සඳහා තබා ඇති මාසයේ විදියට තමයි පහුගිය මාසයේ දැක්කේ සෑහෙන සරුංගල් ගිය මාසෙ විකුණා. ඒක මම ඇස් දෙකටම දැක්කා අතරමඟ තැන් වල සෑහෙන සරුංගල් විකිණීම සඳහා තියලා තිව්වා. ඉතින් ගොඩක් කට්ටිය තමන් තාත්තලා අම්මලා අයියලා අක්කලා තමන්ගේ නංගිලා මල්ලාට දූල පුතාලාට සරුංගල් මිලදී අරගෙන තිබුණා. මේ මම දැක්ක අපේ ගමේ රිචඩ් පතරණ විද්‍යාලය ඇස්සලත් දිගට සරුංගල් විකිණීම සඳහා දාලා තිබුණා. ඉතින් ඒකෙන් අය සරුංගල් හදලා
විනෝදාස්වාදයක් වගේම ආදායමකුත් අමතර ආදායමකුත් ලබා ගන්න අය හිටියා. ඊට අමතරව අර සරුංගලයක් කවදාවත් යවල් නැති අයට පොඩි හරි උසකට සරුංගලයක් යැවීමේ හැකියාවත් අපේ දූල පුතාලට ලැබුණා. අමතක කරන්න එපා දූල පුතාල විතරක් නෙවෙයි වැඩි හිටියෝ පවා මේ ක්‍රියාවේ නිරත වෙනවා විනෝදාස්වාදය සඳහා. Making a kite is easy and inexpensive. සරුංගලයක් සෑදීම ලේසි. Inexpensive කියන්නේ මිල නෑ කියන දරුවෝ ලාභයි. Cheap. Inexpensive කියන්නේ CHEAP cheap ලාභයි. Making a kite is easy and inexpensive. සරුංගලයක් සෑදීම ලේසි ඒ වගේම ලාභයි. Kites can be made using the midrib of coconut leaflets or bamboo sticks, tissue papers, cotton twine and glue. Kites can be made කියන්නේ සරුංගල් හදන්න පුළුවන්. Kites can be made සරුංගල් සෑදිය හැකි using භාවිතා කරමින් ඔන්න දරුවෝ අලුත් වචනයක් එනවා. The midrib කියන්නේ ඉරටුව. පොළත්තේ තියෙන්නේ ඉරටුව. midrib කියන්නේ ඉරටුව. Kites can be made කියන්නේ සරුංගල් හදන්න පුළුවන් using the midrib of coconut leaflets. Coconut leaflets කියන්නේ පොල්ලතු. පොල්ලතු වල ඉරටුව භාවිතා කළා. coconut leaflets කියන්නේ පොල්ලතු වල ඉරටුව. midrib කියන්නේ ඉරටුව භාවිතා කළා. ඒ වගේම ඉරටු බැරි නම් bamboo sticks කියන්නේ බට තියෙන උණ බට වල පතුරු භාවිතා කළා. tissue papers ඔයගොල්ලෝ ඔය වෙසක් කුඩු එහෙම අලවන්න ගන්න tissue papers භාවිතා කළා. ඒ වගේම cotton twine කියන්නේ අර ගැලවෙන්නේ නැති ටිකක් හයිය හන නූලක් තියෙනවා. ඒ නූල භාවිතා කරන්න ඕන. ඒ වගේම glue අර tissue papers එහෙම අලවන්න සරුංගලයට glue කියන්නේ ගම් අවශ්‍ය කරනවා. එතකොට kites can be made using the midrib of coconut leaflets or bamboo sticks. එක්කෝ බටපතුරු ගන්න ඕන. බටයක් කපලා සුදුසු විදියට හදා ගන්න ඕන. එහෙම නැත්නම් පොල්ලත්තේ තියෙන ඉරටු භාවිතා කරන්න ඕන සරුංගල් හදන්න. tissue papers, tissue කඩදාසි, cotton twine, නූල්, කපු නූල් and glue ගම් ඕන කරනවා. It is believed විශ්වාසයක් තියෙනවා that the first kite was made in China. ලෝකයේ මුල්ම වරට පළවෙනි සරුංගලය හැදුවේ චීනයේ කියලා විශ්වාසයක් තියෙනවා. It is believed කියන්නේ විශ්වාසයක් තියෙනවා that the first kite was made in China. මුල්ම සරුංගලය හදලා තියෙන්නේ චීනයේ. It is believed කියන්නේ විශ්වාසයක් තියෙනවා that the first kite කියන්නේ මුල්ම සරුංගලය was made in China. චීනයේ තමයි හදලා තියෙන්නේ. In the past අතීතයේ kites were used in war. ඔන්න පුතෝ අලුත් දෙයක්. නුහුරු දෙයක්. අපි හුරු දෙයක් බවට පත් කරගමු. නිකන් අපි උඩ බලාගෙන සරුංගලය දිහා බලාගෙන හිටලා පොඩි විනෝදයක් ලැබුවට මේ දවස්වල අපි දැන් අලුත් දෙයක් ඉගෙන ගත්තා. ලෝකයේ මුල්ම වතාවට සරුංගලය හදලා තියෙන චීනයේ. මේ තවත් දෙයක්. In the past අතීතයේ kites were used සරුංගල් භාවිතා කරනු ලැබුවා to send signals සංඥා විවිධ පණිවිඩ යවන්න to their troops කියන්නේ හමුදාවල් වලට. යුද්ධයේ නියලුණු හමුදාවන් තවත් ප්‍රදේශයක ලියන තමන්ගේම හමුදා බටයන්ට විවිධාකාර පණිවිඩ රහසිගත පණිවිඩ යවන්නේ. දැන් සරුංගලයක් උඩ යනකොට හිතන්නේ නැහැනේ කවුරුවත් මේකේ පණිවිඩයක් දාලා එවනවයි කියලා. අන්න ඒ වගේ රහස් ක්‍රමයක් විදියට සරුංගල් භාවිතා කරා විවිධ පණිවිඩ යවන්න හමුදාවන් වලට. In the past අතීතයේදී kites were used සරුංගල් භාවිතා කරා in war යුද්ධයේදී to send signals to their troops තම හමුදාවන් වෙත විවිධ පණිවිඩ යැවීමට. Even today අද පවා the Chinese චීන ජාතිකයෝ consider සලකනු ලබනවා the kite සරුංගලය as a symbol සලකුණක් ලෙස of good fortune වාසනාවේ. good fortune කියන වාසනාවේ සලකුණක් ලෙස අදටත් මේ වර්තමානයේ චීන ජාතිකයෝ සරුංගලය සලකනවා. final explanation අවසන් පැහැදිලි කිරීම. Making a kite is easy and inexpensive. Making a kite සරුංගලයක් සෑදීම is easy and inexpensive. lazy ඒ වගේම inexpensive කියන්නේ CHEAP cheap ලාභයි. මිල අධික නැහැ කියන්නේ ලාභයි. Making a kite is easy and inexpensive. සරුංගලයක් සෑදීම
ලේසි ඒ වගේම ලාභයි. ඒ කියන්නේ වැඩි මිලක් නැතුව හදා ගන්න පුළුවන්. Kites can be made using the midrib of coconut leaflets or bamboo sticks. සරුංගලයක බොඩි එක ඇඟ හදා ගන්න නම් මම කිව්වේ සරුංගලයක ඒ ස්ට්‍රක්චර් එක ආකෘතිය හදා ගන්න නම් ඔයාලට එක්කෝ පොල් කොළවල මිඩ්රිප් කියන්නේ ඉරටු හෝ බටපතුරු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ දෙකෙන් මොකක් පාවිච්චි කරා ටිෂු පේපර්ස් ටිෂු කඩදාසි කොටන් පයින් කියන රහන් නූල් කපු නූල් and glue ගම් ඕන වෙනවා. It is believed that the first kite was made in China. විශ්වාසයක් තියෙනවා ලෝකේ මුල්ම සරුංගලය හැදුවේ චීන කියලා. It is believed that the first kite was made in China. විශ්වාසයක් තියෙනවා මුල්ම සරුංගලය හැදුවේ චීන කියලා. In the past, අතීතයේදී kites were used in war to send signals to their troops. අතීතයේදී හමුදාවන් යුද්ධයක් තියෙන අවස්ථාවක හමුදාවන් තමන්ගේ වෙනත් ප්‍රදේශයක නිලිලා ඉන්න යුද්ධයේ නිලිලා ඉන්න හමුදා බටයන්ට යුද සෙබළුන්ට පණිවිඩය යවන්නත් ඉස්සර කාලේ සරුංගල් භාවිතා කරලා තියෙනවා. In the past, අතීතයේදී kites were used in war to send signals to their troops. අතීතයේදී යුද්ධයක් පැවති අවස්ථාවක තම හමුදා සෙබළුන්ට හමුදා බලයනි වලට සංඥාවන් යැවීමට සරුංගල් භාවිතා කරලා තියෙනවා. Even today අද පවා the Chinese consider the kites as a symbol of good fortune. වර්තමානයේ අදටත් චීන ජාතිකයන් සරුංගලය කියන එක වාසනාවේ සලකුණක් ලෙස භාවිතා කරනවා. සලකනු ලබනවා. Third paragraph. Kites are flown in open areas. Kites are flown කියන්නේ සරුංගල් අරිනු ලබනවා in open areas කියන්නේ විවෘත ප්‍රදේශවල. ඒ කියන්නේ ගස් පැඩිය නැති ඔයගොල්ලම දන්නෝ ගස් කොළන් තිබුණොත් සරුංගලේ ටිකක් උඩ ගියාට පස්සේ ඒ ගස් අතර රැඳෙන්න පුළුවන් හිර වෙන්න පුළුවන්. ඒ වෙලාවට හරිම දුකක් හිතෙනවා අපි මහන්සි වෙලා හදපු සරුංගලේ අපරාධ හිර වුණා කියලා. ඒ පාර ගස් වලට බඩ ගන්න කියලා සමහරු අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දෙනවා තුවාල කරගන්නවා ජීවිත හානි පවා සිද්ධ වෙන්න බැරි නැහැ. පුළුවන් උස ගසකට එහෙම එක්ස්පීරියන්ස් එකක් පළපුරුද්දක් අත්දැකීමක් නැති දරුවෙක් එහෙම ගියාම අතු කඩාගෙන වැටෙන්න පුළුවන්. Kites are flown in open areas. සරුංගල් යවන්නේ විවෘත ප්‍රදේශවල like paddy fields කියන්නේ කුඹුරු වල වගේ, beaches මුහුදු වෙරළවල් වල and large fields කියන්නේ විශාල ප්‍රදේශවල විශාල පිටිවල. They are flown by young children and adults alike. They are flown ඒවා යවනු ලබනවා by young children තරුණ ළමයි and adults alike කියන්නේ වැඩිහිටියන් එක හා සමානව එක වගේ alike කියන්නේ එක වගේ because it is an entertaining recreational activity. Entertaining recreational activity කියන්නේ විනෝදාත්මක සතුට උපදවන ක්‍රියාකාරකමක්. entertaining recreational activity එකක් කියන්නේ විනෝදාත්මක සතුට උපදවන ක්‍රියාකාරකමක් නිසා වැඩිහිටියන් සහ පොඩිහිටියන් පොඩියුන් සහ වැඩිහිටියන් දෙගොල්ලම සරුංගල් යවනවා. Flying kites is enjoyable not only to those who are flying them but also to the spectators. අන්න ලස්සනයි. සරුංගල් යැවීම විනෝදජනක වන්නේ විනෝදකාමී වන්නේ සරුංගලේ යවන අයට විතරක් නෙවෙයි. ඒ සරුංගල් යවන එක දිහා බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ ස්පෙක්ටේටර්ස් ප්‍රේක්ෂකයන්ටත් පුදුම සතුටක් ඇති වෙන්නේ. ඒගොල්ලත් අන්නන්නන්නන්නරක කූරිය ගහනවා. කූරිය ගහන කියන්නේ මෙහෙම කැරකිලා මෙහෙම එක එක උඩදීත් විවිධ හැඩතල මවනවා. ආන්නේ වගේ බිම ඉන්න කට්ටියත් පුදුම විදිහේ සතුටක් ලබනවා මේ සරුංගල් යැවීමෙන්. නැවතත් kites are flown in open areas like paddy fields, beaches and large fields. සරුංගල් යැවීම සිදු කරනෝ විවෘත ප්‍රදේශවල ඒ වගේම කුඹුරු වල ඒ වගේම මුහුදු වෙරළවල් වල. They are flown by young children and adults alike because it is an entertaining recreational activity. They are flown by young children and adults alike because it is an entertaining recreational activity. සරුංගල් යැවීම විනෝදය ගෙන දෙන විනෝදාත්මක සතුට උපදවන ක්‍රියාකාරකමක් නිසා පොඩි එවුන් වගේම පොඩි ළමයි වගේම වැඩිහිටියනුත් මේ ක්‍රියාවේ නිරත වෙනවා.
Flying kites is enjoyable not only to those who are flying them but also to the spectators. Flying kites is enjoyable not only to those who are flying them but also to the spectators. සරුංගල් යැවීම විනෝදජනක වන්නේ සරුංගල් යැවීමෙන් සතුටක් වින්දනයක් ප්‍රබෝධයක් ලැබෙන්නේ සරුංගල් යවන පුද්ගලයන්ට විතරක් නෙවෙයි but also to the spectators කියන නරඹන්නන්ටත් අධික සතුටක් ලැබෙනවා. Last paragraph. The International Kite Festival and other competitions are held in Sri Lanka annually. පුතේ වෙනද නම් ওই ගෝල් ෆේස් එකේ කොළඹ flying kites festival එකක් සරුංගල් යැවීමේ සැනකෙලියක් තිබුණා. හැම අවුරුද්දකම වගේ ඔක පැවැත්ුණා. නමුත් මේ අවුරුද්දේක පවත්වන්න තිබුණා නම් ඒක මේ වෙනකොට කැන්සල් කරලා තියෙනවා. අගෝස්තු මාසෙත් මම හිතන්නේ ඔක පවත්වන්න අවස්ථාවක් ලැබෙයි කියලා. තාම මොකද සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් පනවලා තියෙන නීති රීති වලට අනුව සෙනඟ ගැවසෙන්න බෑ, පිරිස ගවසන්න බෑ. ඒක නිසා ඒ උත්සවය බොහෝ විට මේ අවුරුද්දේ පවත්වන්න එකක් නෑ. නමුත් පහුගිය අවුරුද්දවල පැවැත්ුණා බොහොම උත්කර්ෂවත් ලෙස. ඒ වගේම මේකට ගේන විවිධාකාර හොඳම හැඩතලයේ තියෙන සරුංගලයට බෙස්ට් ෂේප් එකට වෙනම ලැබුණා. ඊට පස්සේ අලංකාර ලෙසම සරසන ලද සරුංගලයට වෙනම තෑගි දුන්නා. මුදල් තෑගි සහ අනෙකුත් තෑගි. ඒ වගේ ළමයින් දිරිමත් කිරීම සඳහා තමයි මේ Flying Kites Festival කියන ඒවා තිබ්බේ. අපි බලමු පොතේ තව මොනවද කියලා තියෙන්නේ කියලා. The International Kite Festival ජාත්‍යන්තරය කියන්නේ ලෝකේ රටවල් වල කට්ටියත් මේකට එනවා. The International Kite Festival ජාත්‍යන්තර සරුංගල් උත්සවය and other competitions සහ අනිකුත් තරඟ are held in Sri Lanka annually. ශ්‍රී ලංකාවේ annually කියන්නේ වාර්ෂිකව පැවැත්වෙනවා. ඒතකොට මේ ලංකාවේ තියෙන තරඟ වලට විවිධ රටවල් නියෝජනය කරන තවත් පිරිස් මේ සරුංගල් ලැබීම සඳහා පැමිණෙනවා. තරඟ කරන්න පැමිණෙනවා. The International Kite Festival ජාත්‍යන්තර සරුංගල් උත්සවය and other competitions සහ අනිකුත් තරඟ are held in Sri Lanka annually. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙනවා. One such competition was held at the Durayappa Stadium in Jaffna in 2014. එවැනි එක සරුංගල් සැනකෙලියක් සරුංගල් උත්සවයක් 2014 දී යාපනයේ දුරයප්පා කියන ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. මං චුට්ටක් මන් දන්න විස්තර වලට කිව්වොත් ඔය 2014 දී ඕක දුරයප්පා ක්‍රීඩාංගණය ඔය තරඟය පැවැත්වලා ටික දවසක් ගියාට පස්සේ ඔක abandoned අත්හැර දමන ලද ක්‍රීඩාංගණයක් බවට පත් වුණා. කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ක්‍රීඩා උත්සව තිබ්බේ නැහැ. වල් වැදුනා. වල් පෙළයට වැවිලා මේ පිට්ටනිය ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වුණා. නමුත් යාපනයේ ඉන්දියාවේ අගමැතිතුමා නරේන්ද්‍ර සිං මෝදි මහත්මයා ලංකාවට ආපු සංචාරකදී ඔය යාපනයේ බලන්න ගියපු වෙලාවක එයා ඔය ක්‍රීඩාංගණය අහඹු ලෙස දැකලා යා කිව්වා අපරාධෙ මෙච්චර ලොකු ග්‍රවුන්ඩ් එකක් මෙච්චර හොඳ ග්‍රවුන්ඩ් එකක් මෙහෙම අතහැරලා දාන්න එපා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න අපි ආධාර කරන්නම් කියලා. ඒ අනුව පහුගිය වසරේ හෝ ඊට කලින් අවුරුද්දේ කියන්නේ 2018 වගේ මගේ මතකේ තියෙන්නේ මේ දොරයප්පා ක්‍රීඩාංගණය නැවත ක්‍රීඩා කළ හැකි ජාත්‍යන්තර තරඟ පවත්වන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නෙවෙයි මේක සෑම සියලු ක්‍රීඩාවක් සඳහාම යොදා ගන්නවා. යාපනයේ තියෙන පාසල් වල ස්පෝර්ට්ස් මීට් තියන්න ඊට පස්සේ ජාතික පාසල් වගේ ක්‍රීඩා උත්සව තියන්න භාවිතා කරනවා. නැවත මේ වගේ උත්සව පවත්වන්න පුළුවන් ක්‍රීඩාංගණයක් බවට පත් කරා ඉන්දියානු ආධාර යටතේ. ওই නරේන්ද්‍ර සිං මෝදි මහත්මයා තමයි මේකට යෝජනා කරේ මේ ක්‍රීඩාංගණය හොඳ තත්ත්වයකට ගේන්න අපරාධ මේ වගේ වටිනා ක්‍රීඩාංගණයක් අතහැරලා දාන්න එපයි කියලා. එතකොට අන්න එහෙනම් 2014 දී ඒ වගේ ජාත්‍යන්තර සරුංගල් උත්සවයක් සැනකෙලියක් යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වුණාලු. One of the highlights of this event was the awarding of a special prize to a 94-year-old participant for taking part in this competition. ඔන්න පුතෝ අලුත් දෙයක්. මං කලින් කිව්වා ළමයි විතරක් නෙවෙයි තරුණයෝ විතරක් නෙවෙයි සරුංගල් යවන්නේ වැඩිහිටියොත් කියලා. එතකොට 2014 යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර සරුංගල් යැවීමේ උත්සවය සඳහා වයස අවුරුදු 94ක පුද්ගලයෙක් සහභාගී වෙලා සරුංගලයක් යවලා තියෙනවා. වයස අවුරුදු 94යි. කතාවට කියන්නේ වලපයයි ගොඩපයයි. කොයි වෙලාවේ
බල්බ් එක පිච්චෙයිද දන්නේ නැහැ, ගැහිලා යයිද දන්නේ නැහැ කියලා කියන්නේ වයස අවුරුදු 94යි කියන්නේ. මරණය ආසන්නව ඉන්න කෙනෙක්. නමුත් මේ පුද්ගලයා වයස අවුරුදු 94 වුණාට තමන්ගේ වයස ගැන හිතන්නේ නැතුව සරුංගල් ලැබීමේ උත්සවයට සහභාගී වුණා. එයාට විශේෂ සම්මානයක්, ස්පෙෂල් අවෝඩ් එකක් දීලා තියෙනවා. ඒ උත්සවයට ආපු ප්‍රධාන අමුත්තා විසින්. ආයිත් බලමු. One of the highlights. කැපිලා පේන සිදුවීම් වලින් එකක්. One of the highlights of this event. අර 2014 යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේ තිබුණ සරුංගල් ලැබීමේ උත්සවයේ විශේෂ කැපිලා පේන සිද්ධීන්ගෙන් එකක් උනේ the awarding of a special prize. විශේෂ ත්‍යාගයක් පිරිනැමීම to 94-year-old participant වයස අවුරුදු 94ක් වන තරඟකරුවෙකුට සහභාගී වූ අයෙකුට participant සහභාගී වූ කෙනා for taking part in this competition මේ තරඟයට සහභාගී වුණාට වයස අවුරුදු 94ක් වෙලත් සහභාගී වුණ නිසා මෙයාට විශේෂ සම්මානයක් දුන්නා. Final explanation අවසන් පැහැදිලි කිරීම. The International Kite Festival and other competitions are held in Sri Lanka annually. වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහ අනිකුත් සරුංගල් ලැබීමේ විවිධ තරඟ පැවැත්වෙනවා. One such competition was held at the Dorayappa Stadium in Jaffna in 2014. එවැනි ජාත්‍යන්තර සරුංගල් ලැබීමේ තරඟයක් 2014 යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. One of the highlights of this event was 2014 යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මේ සරුංගල් ලැබීමේ උත්සවයේ විශේෂ අවස්ථාවලින් එකක් වුණේ awarding of a special prize to a 94-year-old participant. වයස අවුරුදු 94ක පුද්ගලයෙකුට විශේෂ සම්මානයක්, ත්‍යාගයක් පිරිනැමුවා for taking part in සහභාගී වීම හේතුවෙන් this competition මේ තරඟයට සහභාගී වුණාට මේ වයස අවුරුදු 94 පුද්ගලයාට විශේෂ සම්මානයක් පිරිනැමුවා. Here are the questions. මෙන්න එහෙනම් ප්‍රශ්න ටික. Page 33, activity 9. Fill in the blanks with the given words. දී ඇති වචන යොදා හිස්තැන් පුරවන්න. Fill in the blanks with the given words. දී ඇති වචන යොදා හිස්තැන් පුරවන්න. මම වචනවල තේරුම මුලින් කියන්නම්. dry කියන්නේ වියලි, dry කියන්නේ වියලි, windy කියන්නේ සුළං සහිත, windy කියන්නේ සුළං සහිත, first මුල්ම, colors පාට, popular ජනප්‍රිය, shapes හැඩතල, open විවෘත. again dry වියලි, windy සුළං සහිත, first මුල්ම, colors පාට, popular ජනප්‍රිය, shapes හැඩතල, open විවෘත. අපි පුරවමු. පුතේ මේ වගේව කරනකොට දූලටත් එක්කයි මම මේ පුතේ කියන්නේ මේ වගේව කරනකොට එකපාරට හිස්තැන පුරවන්න යන්න එපා. වාක්‍ය මුල සිට අග දක්වා හිස්තැනත් එක්ක එකපාරක් දෙපාරක් හොඳට කියවලා හරි තැනට හරිම උත්තරේ අපි දාමු. Kite flying is සරුංගල් යැවීම very ඉතාම ඔන්නෝක වෙනවා among children ළමයි අතර. Kite flying is very among children. සරුංගල් යැවීම ළමයි අතර ඉතා ජනප්‍රියයි. එහෙනම් උත්තරේ popular. Kite flying is very popular among children. Kite flying is very popular among children. සරුංගල් යැවීම ළමයි අතර ගොඩාක් ජනප්‍රියයි. Second one, kites are different in and sizes. පුතාලා හොඳට මතක තියාගන්න ඕකේ හිස්තැන් දෙකක් තියෙනවා. බලන්න අතරමැද එකමා එකක් තියෙනවා. උත්තර දෙකක් බලාපොරොත්තු වෙනවා. අපි බලමු. Kites are different. සරුංගල් වෙනස් වෙනවා in ඔන්න ඕකෙන් සහ ඔන්න ඕකෙන් and sizes ඒ වගේම ප්‍රමාණයන්ගෙන්. අපි බලමු. Kites are different. සරුංගල් වෙනස් වෙනවා in shapes. first එකට එන්නේ shapes හැඩතල වලින්. ඊළඟ හිස්තැනට එන්නේ color පාටෙන්. ওই දෙක මාරුණයි කියලා ගැටලුවක් නැහැ. පළවෙනි එකට color දාලා දෙවෙනි එකට shapes දාන්නත් පුළුවන්. Kites are different in shapes. සරුංගල් හැඩ වලින් වෙනස් වෙනවා. color පැහැයෙන් වෙනස් වෙනවා. and sizes ප්‍රමාණයන්ගෙන් වෙනස් වෙනවා. Number 3, August is a අගෝස්තු කියන්නේ ඔන්නොයි and ඔන්නොයි season කාලයක්. August is a
blank හිස් තැනක් and blank හිස් තැනක් season. August is first එකට එන්නේ windy. windy windy සුළං සහිත. windy windy සුළං සහිත and second එකට එන්නේ dry. dry season කාලයක්. ඔය දෙකත් මාරු වෙන්න පුළුවන්. මෙහෙම ලිව්වත් හරි. August is a dry and windy season. අගෝස්තු කියන්නේ වේලේ සහ සුළං සහිත මාසයක්. අයිත් කිව්වොත් August is a dry නැත්නම් එතෙන්ද windy and windy season. August is a dry and windy season. Number 4, the Chinese made the first kite. හරි ලේසි. මම ඒකයි මුලින්ම වතාවට උත්තරේ කියාගෙනම ගියේ. The Chinese made චීන ජාතිකයෝ හැදුවා the first kite මුල්ම සරුංගලය. The Chinese made the first kite. චීන ජාතිකයෝ තමයි මුල්ම සරුංගලය හැදුවේ. Last one. Kites are flown. සරුංගල් යවනවා, සරුංගල් අරිනවා. Kites are flown in areas ප්‍රදේශවල. Kites are flown in open area. සරුංගල් අරින්නේ විවෘත ප්‍රදේශවල. OPEN. Kites are flown in open areas. OPEN open. පුංචි දෙයක් තියෙන පුතේ ඒකත් ඉවර කරමු. match කියන්නේ ගලපන්න. The subtitles උපමාතෘකා. Match the subtitles උපමාතෘකා ගලපන්න with each paragraph මේ සෑම ඡේදයක් සමගම. ඒ කියන්නේ පුතේ මෙතන ABCD කියලා මාතෘකා හතරක් තියෙනවා. ABCD කියන අකුරුත් එක්ක ඒ මාතෘකා යන්නේ first paragraph එකටද second paragraph එකටද third paragraph එකටද fourth paragraph එකටද කියලා අපිට කියන්නයි තියෙන්නේ. අපි බලමු. A. International competitions. International competitions කියන්නේ ජාත්‍යන්තර තරඟ. International competitions ජාත්‍යන්තර තරඟ ගැන කියවෙන්නේ පුතේ අන්තිම ඡේදේ last paragraph එකේ. ඒක තියෙනුනේ පටන් ගන්නකොත් International Kite Festival කියලානේ පටන් ගන්න. ඒක නිසා අන්තිම ඡේදෙට එන්නේ A. මාතෘකාව නමින් කිව්වොත් International competitions A. last paragraph එකට එන්නේ A. International competitions. ඊළඟට B එකේ තියෙනවා the experience of flying kites. The experience of flying kites. සරුංගල් යැවීමේ අත්දැකීම. පළපුරුද්ද. The experience of flying kites. සරුංගල් යැවීමේ අත්දැකීම ගැන තියෙන්නේ දරුවා. The paragraph before the last paragraph. අන්තිම ඡේදෙට කලින් ඡේදේ. ඒකට එන්නේ B. අන්තිම ඡේදෙට කලින් ඡේදෙට එන්නේ B. The experience of flying kites. ඊළඟට C. A popular hobby. A popular hobby කියන්නේ ජනප්‍රිය විනෝදාංශයක්. හරි ලේසි. That is first paragraph. පළවෙනි ඡේදෙට එන්නේ C. Popular hobby. A popular hobby ජනප්‍රිය විනෝදාංශයක්. Last one to finish the lesson. පාඩම අවසන් කරන්න අන්තිම එක. Making a kite. Making a kite සරුංගලයක් හදන හැටි. මතකයිනේ. බටපතුරු හෝ ඉරටු, tissue papers, cotton twine. ඔය වගේ ඒවා අපිට දීලා තිබුණානේ. එතකොට making a kite සරුංගලයක් සෑදීම ගැන තියෙන්නේ second paragraph දෙවෙනි ඡේදයේ. second paragraph දෙවෙනි ඡේදයේ ඒකට එන්නේ D. එතකොට paragraph 4ට මං අකුරු 4 දුන්නොත් first paragraph එකට C, second paragraph එකට D, third paragraph එකට B, last paragraph එකට A. I'll repeat. First paragraph C, second paragraph D, third paragraph B, last paragraph A. Right? That is the end of unit 3. ඔතනින් ඔයාලගේ unit 3 එක අවසන් වෙනවා. We can meet again from the new lesson. That means unit 4. අපිට අලුත් පාඩමෙන් හමු වෙන්න පුළුවන් ඊළඟට unit 4 එකෙන්.